හරි. බලන්න. එතකොට දැන් 20 වෙනි ගාන බලන්න. 20. කොහොමද තුන්දරාම ගිය? කොහොමද? බලන්න මේ ඊළඟට ඕගොල්ලන්ගේ දැන් මේ 10 ශ්‍රේණිය ළමයින්ගේ පාඩම කරන දවස් අපිට තීරණය කරගන්න බැරුණනේ තාම. දැන් පාඩමක් කරන දවස තීරණය කරගන්න බැරුව නැත්තම් මේ ටියුට් ක්ලාස් එකම ඇද්ද වැඩේට? ඔව් මීරංගි ටියුට් ක්ලාස් එකේ කරන පැය දෙකම ඇද්ද සියලු පාඩම් වල තොරතුරු කියන නිසා පාඩමක් වශයෙන් කරන්නත් ඕනේ. පාඩමක් කරමු. ඔව් පාඩමක් කරමු. දැන් කවදායි එතකොට දාන්නේ දිනේ? දැන් ඕගොල්ලන්ගෙන් දින අහා හිටියොත් කවදාවත් පන්තිය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම දානෝ දිනයක් දැන්. සෙනසුරාදා ඉරිදා. ඔව් සෙනසුරාදා එහෙනම් ගමු අපි මේ දවාලියෙන් ගමු රෑ වෙන්නේ නැතුව. නේ? සෙනසුරාදා හවස 6ට සියල්ල සද්ද නැතුව ඉන්න එපා. පන්තිය දාලි වල පාඩමක් කරා පන්ති තියේ කියලා රොමය කියන්න එපා. සෙනසුරාදා එහෙනම් හවස 6ට දාගමු අපි 10 වසර පන්තිට පාඩමක්. 6ට බෑ සර්. සර් 6ට බෑ. 6ට බෑ. ඔව් සර් 6ට බෑ. 6ට බෑ. 6ට බෑ. එහෙනම් 6ට බෑ. 7න් පස්සේ පුළුවන්. 7න් පස්සේ පුළුවන්. අපිට නෑ සර්. අපි සෙනසුරාදා රෑ 8ට ගමු. 8ට. සර් පන්තියක් තියෙනවද? අය හොඳයි නිස්කලංකයි. පාහනත් අඩුයි. එහෙනම් සෙනසුරාදා උදේ 8:10. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. පන්තියක් තියෙනවා සර් 8ට. සෙනසුරාදා නැතුව අපි ගමු සතිය දවස්. සතිය දවසක් ගමු. එහෙනම් සර් ඉරිදා ගන්න. ඊරිද ගත්තත් ඕක තමයි. ඊරිද පන්ති කියලා කියාවි. ඊට වඩා හොඳ සතිය දවසක් ගමු. ඊරිද පුළුවන්ද රෑ 8ට? ඊරිද රෑ 8ට පුළුවන්. ඉරිදා 8ටත් බෑ සර්. ඔව් මේ ලෝකේ ගන්න බෑ. ඊරිද පුළුවන් කිව්ව එක න බෑ කියන්නේ. මේ ලෝකේ ගන්න බෑ. මම පුළුවන් කිව්වේ නැහැ. හරි. අපිට පුළුවන් සර්. අපිට පුළුවන්. සර් මට බෑ සර් මට. හරි. එහෙනම් අපි ගමු මේ සති දවසක්. අඟහරුවාද රෑ 8ට ගමු. අඟහරුවාද අඟහරුවාදත් බෑ සර්. එහෙනම් ඉතින් පන්තිය කරන්න නැතුව ඉඳිමු. දැන් යමු මේ. අඟහරුවාද මේ වරුව විතරක් ඇති. හරි. right. පන්ති 500කට යනවා තේරුමක් නැහැ ගණිතය ටික ඉගෙන ගන්න. හරි. හරි මේ පන්ති මේ වෙලාවේ කරමු. right. ඔයගොල්ලන්ත් එක පන්ති දාන්න බෑ. x දාන k ලෝකේ සේරම පන්ති 500කට යනවා නී තේරුමක්. දාන 12x එකතු කිරීම q වන විට k සහ q හි අගේ සොයන්න. ඔන්න සාධක පාඩමෙන් මේ ප්‍රශ්නේ අහපු හැටි බලන්න. සාධක පාඩම දැන් කවුරුත් ඉගෙන ගත්තා. 7 වෙනි මාතෘකාව 10 වසරේ සාධක පාඩම. ඔන්න ඉගෙන ගත්තද මන් දන්නේ. සමහර අය ඉගෙන ගත්තද දන්නේ නැහැ නැද්ද දන්නේත් නැහැ. නමුත් හුඟක් අය මේක කරලා තියෙනවා. මේක ඉතින් 10 වසරේ පාඩමකින් අහලා තියෙනවා. වර්ගායිත කියන තැනින්. එතකොට දැන් මේකේ x ධන k ගේ වර්ගය සමානයි x වර්ග ධන 12x ධන q. අපෙන් අහනවා මේ k සහ q ගේ අගය. මං ඉස්සෙල්ලා ඕක හදන්න ඉස්සෙල්ලා පොඩි උදාහරණයක් ගන්න. x වර්ග ධන 8x ධන ඉස්තැන. මං අහනවා මෙන්න මේ ඉස්තැනේ කියන නියත පදේනේ. මේ තියෙන්නේ වර්ග පදේ. මේ තියෙන්නේ මැද පදේ. මේ තියෙන්නේ x පදේ, වර්ග පදේ, x පදේ, නියත පදේ. එතකොට මේ නියත පදේ සොයාගන්න අපි පොඩි ක්‍රමයක් කියලා දුවිලා ඇති පන්ති අපි කරපු අය. හැමෝම ක්‍රම ඉගෙනගෙන ඇත්තේ. දැන් මේ නියත පදේ සොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොහොමද අපි සොයාගන්නේ මේක?
මැද පදෙයි මේ තියෙන මැද පදේ x පදේ x පදෙයි සංගුණකී x පදේ සංගුණකී x පදේ සංගුණකී කියන්නේ x පදේ ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව. මේකට කියනවා නමක් ඔන්න අහලේ නැත්තම් ලියා ගන්න. සංගුණකය. 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 ඒ x වල ඉස්සරහින් තියෙන මේ පදය තමයි සංගුණකය. ඒතර මැද පදයේ සංගුණකී භාගී වර්ගය. මැද පදයේ සංගුණකී මැද පදේ නැත්තම් x පදේ x පදේ සංගුණකේ 8යි 8 භාගේ බලන්න දෙකෙන් බෙදන්න ඒකේ වර්ගයක් ගන්න 8 දෙකට බෙදුවම 4යි 4 වර්ගයේ 4 වර්ගය කීයේ 16යි. ඒතර මැද පදේ සංගුණකේ භාගේ වර්ගය මැද පදේ සංගුණකේ 8යි 8 භාගය 4යි 4 වර්ගයේ 16යි. කොහොමද ගන්නෙ? x පදයේ නැත්තම් මැද පදයේ සංගුණකී කියන්නේ ඉදිරියෙන් තියෙන පද සංඛ්‍යාව. සංගුණකේ භාගය කියන්නේ බෙදන්න දෙක. මැද 8 දෙකෙන් බෙදුවම 4යි 4 වර්ගයේ 4 වර්ගය කියන්නේ 4 ගුණ කිරීම 4. මැද පදයේ සංගුණකේ භාගී වර්ගයක් එකතු කරාම නියත පදේ ලැබෙනවා. ඔන්න නියත පදේ. එතන කොහොමද නියත පදේ සොයාගන්නේ? මැද පදේ සංගුණකේ භාගී වර්ගයක් එකතු කර. මැද පදේ සංගුණකේ 8යි 8 භාගය 4යි 4 වර්ගයේ 16යි. එකතු කළ යුතු නියත පදය 16යි. අන්න දැන් යමු මෙතෙන්ට අපි. දැන් යමු ගානට. දැන් යනවා ගාන. මැද පදේ සංගුණකේ මේ තියෙන මැද පදේ නැත්තම් x පදේ x පදේ සංගුණකී 12යි 12 භාගේ බලන්න දෙකෙන් බෙදෙන එයාගේ වර්ගය මැද පදේ සංගුණකේ 12යි 12 භාගේ බලන්න දෙකෙන් බෙදුවම 6යි 6 වර්ගය 6 වරක් 6 6 වර්ගය කියන්නේ 6 ගුණ කිරීම 6 6 වරක් 6 36යි මැද පදේ සංගුණකී භාගී වර්ගයක් එකතු කර. එහෙනම් මැද පදේ සංගුණකේ භාගී වර්ගයක් එකතු කර. 12යි x එකතු කරනවා 36යි. ඔන්න දැන් q ඇවිල්ලා. q කියන්නේ 36යි. k හොයන්න එපා. k හොයන්න මේ විට මැද පදේ සංගුණකේ භාගී වර්ගයක් එකතු කරාම මෙයා පුතේ සාධක වලට කැඩෙනවා. ඒ සාධක දෙකේ ගුණිතය හොය ඉන්න ඕන නේ. හරි ලේසියෙන් කියන්න පුළුවන් x වර්ග නිසා x ලියන්න. මැද පදේ ධන නිසා ධන ලියන්න. මේ 36 හැදුනේ කවුරු වර්ග කළාද කියලා බලන්න. 36 හැදිලා තියෙන්නේ 6 වර්ග කළා. ඒක ගන්න මෙතෙන්. නෝ. එතකොට මැද පදේ සංගුණකී භාගී වර්ගයක් එකතු කරාම නියත පදේනෝ q ලබා ගන්න පුළුවන්. k ලබා ගන්න කරන්නේ x වර්ග නිසා x ලියන්න, p වර්ග තිබුණනම් p ලියන්න, මැද පදේ ඍණ නම් ඍණ ලියන්න, මේකේ ධන නිසා ධන ලියන්න. මේ අවසාන මේ 30 මෙතන හැදිලා තියෙන 36 හැදුනේ කොහොමද? මේ 6 වර්ග කර. එයා ගන්න මෙතන. 6 ඇතුළට දාලා වර්ග දාන්න පිට. අන්න දැන් ඕගලන්ට උත්තර දෙක සොයා ගන්න පුළුවන්. මේ තියෙන්නේ k මේ තියෙන්නේ q. එහෙනම් අපෙන් අහනෝ k සහ q. k සමානයි 6යි q සමානයි 30යි. ඔය උත්තර දෙක ආපු අය බොහොම හොඳයි. ඔන්න උත්තර දෙක. තේරෙන්නේ නැති. මීරංගිට තේරුණාද දන්නේ? ඔව් සර් තේරුණා. අමීස් ඉන්නවයි දැන්? නම් දෙක තුනයි තාම දාන්නේ මට මතක හිටින්නේ. අමීස් ඉන්නවද? අමීස් අවුට් වෙලාද දන්නේ? අමීස් පොඩ්ඩක් හැමතිස්සම යනවා හරිය මේ අවුට්.
නෑ ඒ අකුරු ඉස්සෙල් මුලදී හිටියේනේ. හිටියේ මම ඉංග්‍රීසි දැන් කියන දුරණ එකක් දැන් තමයි කොළමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි. අමීෂනේ අවුට් වෙලා. ටීෂා ඉන්නවද ටීෂා? ටීෂාත් නෑ වගේ. right. එතකොට දැන් මේ අපි මේ ගණිතයේ දකුණු පළාත් 2016 ප්‍රශ්න පත්‍රයේ මේ ඊටාම වැදගත් ගණන් කීපයක් තමයි අද සාකච්ඡා කරන් ගියේ. 20 වෙනි ගාන දක්වා ආවා. තව මේකේ ගණන් 5යි තියෙන්නේ. මේ පහත් ඉවර කළා මේ නිබන්ධන ඉවර කරනවා. ඔන්න මේකේ K සහ Q සොයාගත්ත හැටි සාධක පාඩමේ අපි ඉගෙන ගත්ත එක විභාගයට ආපු ආකාරය හොඳට පැහැදිලි තියෙනවා. අපි ඉගෙන ගත්ත දේම තමයි විභාගෙට වෙනස් විදියකට ක්‍රමේ එකම දේ වෙනත් ක්‍රම වලින් අහනවා. ඒ නිසා මේක අනිවාර්යෙන් එනවා විභාග ප්‍රශ්න මේවා අනිවාර්යෙන් එනවා හොඳට අවබෝධය තියෙන්න ඕන මේව සොයාගන්න හැටි. right. ඊළඟට අපි යමු 21 වෙනි ගාන. 21 ටැංකියක් ජලයෙන් පිරී ඇති විට ඉන් 4න් එකක් ප්‍රයෝජනයටගත් පසු ලීටර් 375ක් ඉතිරි විය. ටැංකියේ මුළු පරිමාව කොපමණද? ටැංකියක් ජලයෙන් පිරී ඇති විට ඉන් 4න් එකක් ඔන්න දැන් පිරී ඇති විට ටැංකියක් ජලයෙන් පිරී ඇති විට 4න් එකක් ප්‍රයෝජනයටගත් පසු 4න් එකක් ප්‍රයෝජනයට ගන්න. දැන් මේකේ මුළු ධාරිතාව තියෙන්නේ 4න් 4යි. දැන් පුතේ මං 4න් එකක් ප්‍රයෝජනයට ගන්න. කාලා. දැන් මෙන්න මේ ටික ප්‍රයෝජනයට අරගෙන. දැන් මෙතෙන්ට එනකන් ජලය තියෙන්නේ මෙතෙන්ට. මුළු ධාරිතාව 4න් 4යි. 4න් එකක් ප්‍රයෝජනයට ගත්තා. 4න් එකක් ප්‍රයෝජනයට ගත්තට පස්සේ අර උඩින් මේ ජල මට්ටම අඩු වෙන්නේ ටැංකියේ. පිරී තියෙන ටැංකියෙන් ප්‍රයෝජනයට ගත්තම උඩින් අඩු වෙනවා. ඔන්න උඩින් මං අඩු කරා. තියෙන්නේ 4න් එකක් අඩු කරා. දැන් මෙන්න ජලයේ තියෙන ප්‍රමාණය. ජලයේ තියෙන ප්‍රමාණය කියලා තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවයි කියන්නේ පුතේ. තියෙන්න ඕන 4න් 3. මේ 4න් 3 අගය දීලා. මේ 4න් 3ක් කියන්නේ 4න් 4යි ධාරිතාව. 4න් එකක් ප්‍රයෝජනයට ගත්තා. ඉතිරි වෙනවා 4න් 3ක්. මේ 4න් 3 සමාන වෙනවලු ප්‍රයෝජනයට ගත් පසු ලීටර් 375ක් ඉතිරි. මෙයා සමාන වෙනවා ලීටර් 375. 4න් 3ක් තමයි 375. අපෙන් අහනවා ටැංකියේ මුළු පරිමාව. ටැංකියේ පරිමාව අහන්න. අපි ඉස්සෙල්ලා ධාරිතාව හොයන්න. එතකොට 4න් 3ක් කියන්නේ ලීටර් 375යි. එහෙනම් මුළු ධාරිතාවය කියන්නේ 4න් 4ක්. 4න් 3ක් 375 නම් 4න් එකක් හොයනවා. 4න් 3ක් 375යි. 4න් එකක් බලන්න 375 අඩු වෙන්නේ නැහැ. 4න් 3ක් තමයි 375. 4න් එකක් කියන්නේ අඩු වෙන්නේ නැහැ. අඩු වෙනවයි කියන්නේ මේක බෙදන්න. ආගෙන්ද 3න් බෙදන්න. 4න් 3ක් මේ 375. 4න් එකක් හොයන්න 375 3න් බෙදන්න. 4න් එකක් නෙවෙයි අපෙන් අහන්නේ මුළු ධාරිතාව. 4න් 4ක්. 4න් 4ක් හොයන්න 375 3න් බෙදලා 4න් ගුණ. 4න් එකක් 375 බෙදීම 3යි. බෙද ඉන්න බෑ ඒව අහන්නේ අපෙන් 4න් එකක් අහන්නේ නෑනේ. ඒව බෙදන්න එපා මේ පැත්තේ. බෙදන බව හංගවල ගිහින්. 4න් 3ක් 375යි. 4න් එකක් කියන්නේ 375 බෙදීම 3යි. මුළු ධාරිතාවය කියන්නේ 4න් 4ක්. 4න් 4 හොයාගන්න 375 3න් බෙදා 4න් ගුණ.
දැන් ඔන්න කපලා දාන්න 375ට 3 ඒවා හරියටම තියෙනවා 3ට 3 1යි 3ට 1යි 7ට 2යි 3 අරක් 2 6යි 15ට 5යි 125 ඒවා 4ක් 125 ඒවා 4ක් මං උඩින් ලියනවා 125 ඒවා 4ක් 500 කවුද ලීටර් ඔන්න 4න් 4ක ප්‍රමාණය සොයාගත්තා ලීටර් 500යි ඔය හොයන් තියෙන ටැංකියේ ධාරිතාව අපේ කට්ටකමට ප්‍රශ්නේ අහන්නේ ටැංකියේ මුළු පරිමාව අහන්නේ එතකොට ධාරිතාව පරිමාව කරන්න දැන් මේ තියෙන්නේ ලීටර් 500යි ලීටර් 500යි ධාරිතාවනේ එහෙනම් පරිමාවට හරවන්න මොකද කරන්නේ දැන් ලීටර් 500ක් තියෙන. ඒ ටැංකියේ තියෙන්නේ ලීටර් වලින් ධාරිතාව. පරිමාවට හරවන්න මොකෝ කරන්නේ? පරිමාවට හරවන්න ඕන දැන් කියන්න වෙනව කතාව. දැන් ඉතින් හැමදාම මේව කිය ඉන්න වෙනවා. දැන් මේක උත්තරේ දැන් 95ක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක සම්පූර්ණ සම්බන්ධ කරගන්න. රූප සටහන් භාවිතයේ ගණිතය හරි පහසුයි කියලා මගේ ඉගෙනගත් දරුවන්ට මම කියලා දෙනවා. ඔන්න මමත් මේ ගැටලුව හැදුවේ රූප සටහන් භාවිතා කරලා. රූප සටහන භාවිතා කරලා මේක සුළු කරගන්න. ඔය හොයාගෙන තියෙන්නේ ධාරිතාව. ඔක පරිමාව කරගන්න. හරි. ඉතින් මේ කාලේ හරි. දැන් මේක අපි බලමු මේක ධාරිතාවනේ ඔය මිලිලීටර වලින් දීලා තියෙන්නේ. දැන් මේක අපි හොයාගන්නවා පරිමාවක. ධාරිතාව තමයි ලීටර් 500. අහන්නේ උත්තරේ ටැංකියේ මුළු පරිමාවනේ. පරිමාව අහන්නේ. පරිමාව හොයාගමු අපි. ලීටර් 1000ක් සමානයි ඝන මීටර 1යි. ලීටර් 1000ක් ඝන මීටර 1 නම් ලීටර් 500ක් කියන්නේ ඝන මීටර භාගයයි. එහෙනම් ධාරිතාව ඝන මීටර භාගයයි. ලීටර් 1000ක් කියන්නේ ඝන මීටර 1යි. ලීටර් 1000ක් ඝන මීටර 1 නම් ලීටර් 500 කියන්නේ 10න් භාගයයි. එහෙනම් එකෙනුත් භාගය. එකෙන් භාගේ භාගය. 10න් භාගේ 500යි. එහෙනම් එකෙන් භාගේ භාගය. එහෙනම් ධාරිතාව ඝන මීටර භාගය. ඊළඟ 22 වෙනි ගාන බලන්න. 22. ABCD සමාන්ත්‍රාංශයකි. මොන ආයි සමාන්ත්‍රාංශය ඇවි. දිගට එනවා. ABCD සමාන්ත්‍රාංශය. ABCD සමාන්ත්‍රාංශය. මේක සරල රේඛාවක්. ඒකමයි රූල තියලා යන්නේ. සමාන්ත්‍රාංශයේ සම්මුඛ පාද ඉස්සෙල්ලා කිව්වම සම්මුඛ පාද සමාන්තරයි. ඒ වගේම DC සමාන වෙලා තියෙනවා BC ට BP ට P B C A එනේ B මෙයායි ABCD සමාන්ත්‍රාංශය BC සමානයි PB DC සමානයි PB වනසේ P පිහිටා ඇත අපෙන් අහනෝ APB මේ කෝණේ දීලා 110යි BP
APB කෝණය මෙන්න මෙහා x ලු. එයා තමයි අහන්නේ. ඉතාම පහසු. ඔන්න දැන් 16 වෙනි පාඩම සමාන්තරාස්ස ගැන අධ්‍යයනය නොකරපු නිසා තමයි මේක දන්නේ නැත්තේ. 11 වසර ළමයි දන්නෝ 10 වසර ළමයි තාම දන්නේ නැහැ. එහෙනම් මේ සමාන්තරාස්සයක් කියලා තියෙන නිසා සමාන්තරාස්සයේ ඔන්න සම්මුඛ කෝණ සමානයි. ඔන්න 10 වසර ළමයි රතු පෑනෙන් ලියා ගන්න ඕන එක. සමාන්තරාස්සයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් ADC කෝණය සමාන වෙනවා ADC කෝණය සමානයි ABC කෝණයට. හේතුව සමාන්තරාස්සයේ සම්මුඛ පාද. සමාන්තරාස්සයක සම්මුඛ පාද. සම්මුඛ පාද සමාන. සම්මුඛ පාද සමානයි. මේ කෝණය 110 නම් පුතේ මෙන්න මේ කෝණෙත් 110යි. සමාන්තරාස්සයක සම්මුඛ කෝණ සමාන. ඒ වගේම අපිට පේනවා තව එකක්. සමාන්තරාස්සයක සම්මුඛ පාදත් සමාන. DC සමානයි AB. DC සමානයි AB. DC සමානයි PB. එහෙනම් PB සමානයි AB. හරි ලේසි වෙයි. මේ තියෙන්නේ සමාන්තරාස්සයේ සම්මුඛ පාද සමානයි. ඔන්න අහලේ නැත්තම් ලියාගන්න. සමාන්තරාස්සයක සම්මුඛ කෝණ සමාන වී රතු පෑනෙන් ලියාගන්න. සමාන්තරාස්සයක සම්මුඛ කෝණ සමාන වී සමාන්තරාස්සයේ සම්මුඛ පාද සමාන වී සම්මුඛ කියන්නේ මුහුණට මුහුණලා ඉන්න. එහෙනම් මේ DC සමානයි නිසා AB ට DC සමාන. DC සමානයි BP නිසා BP සමාන වෙනවා AB. අන්න ලස්සනට කරගන්න. දැන් තියෙන්නේ පුතේ මේ පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණයක්. පාද දෙකක් සමාන වූ ත්‍රිකෝණයට කියන්නේ සමදීපාද. සමදීපාද ත්‍රිකෝණයේ ඉතා වැදගත් ප්‍රමේයක් දන්නෝ සම්මුඛ පාද සමානයිලා. සමදීපාද කිව්වේ ඒකනේ සම්මුඛ පාද සමාන වෙලානේ. සම්මුඛ පාද සමාන නම් මේ ත්‍රිකෝණී ඒ සම්මුඛ කෝණ සමාන. මේ AB පාදෙ ඉදිරියෙන් තියෙන මේ කෝණය මෙහා ඉදිරියෙන් තියෙන පාදේ කෝණය x නම් මේ AB ට ඉදිරියෙන් තියෙන කෝණය x නම් මට කියන්න පුතේ මේ BP පාදයේ ඉදිරියෙන් තියෙන කෝණය මෙන්න මේ කෝණයත් මොකද වෙන්නේ x වෙන්නේ. ත්‍රිකෝණයේ සමදීපාද ත්‍රිකෝණයක් එයාගේ සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණ සමානයි. මේ පාද ඉදිරියෙන් තියෙන මේ කෝණ x කියලා දීලා තියෙනවා. එහෙනම් BP පාද ඉදිරියෙන් තියෙන මේ කෝණෙත් x වෙනවා. ආන්න වැඩේ හරි. මේ පාදෙත් x මේ කෝණෙත් x මේ කෝණෙත් x. එහෙනම් මේ තියෙන සමදීපාද ත්‍රිකෝණය මේ තියෙන ත්‍රිකෝණය ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඔන්න අද සහභාගී වෙච්ච අය දන්නේ නැහැ මේක. ඔන්න ලියාගන්න ක්‍රමය. දන්නවත් ඇති. රතු පෑනෙන් ලියාගන්න. මේ තියෙන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මොන ත්‍රිකෝණේ ABP ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා තියෙනවා මේ හැදිලා තියෙනවා බාහිර කෝණයක්. කවුද ABC කියලා බාහිර කෝණේ. මේ බාහිර කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර කියන්නේ පුතේ මෙයයි. මේ අභ්‍යන්තරයක සම්මුඛයක් මූණට මූණලා ඉන්නයි. මේදී මෙයාට මෙයා සම්මෙන් මූණට මූණලා ඉන්න. මේ සම්මුඛ කෝණ දෙක සමාන. ආටද 110 සමාන වෙනෝ x ධන x. x නේ අපි ගන්න x යක්. එහෙනම් 2x සමානයි අංශක 110යි. x සමාන වෙනෝ 110 බෙදීම 2. x සමානයි අංශක 50. 55 ආපු අය හරි. ලස්සන ගැටලුවක්.
දවසක් හරි ක්ලාස් ළමයිගෙන් අහලා දවසක් දාන්න. දාට අමාරුව දාන්නට තමයි බැලුවේ. ඔය එතකොට එන කට්ටිය අහා දාන්න කිව්වොත් දාන්න. පන්ති 500ක් කියා. සමහර අය මේ මොකද්ද මේ සෞඛ්‍යයටත් පන්ති යනවා. ඔන්ලයින්. සෞඛ්‍යයටත් යනවා. අර මිහිරි නැටුම් වලටත් යනවා. සේම නැටුම් ගන්නේ මං කරන්නේ චිත්‍රනේ. ඇයි නැටුම් මිස් ඉස්සරහ මේ රිවර්ස් එකක් කරලා පළවෙනි පන්ති ඉස්සරහට කරන් යනවා මේ අනිත් එකේ පස්සනට. ඔව්. දැන් සමහර ඒ කට්ටිය රිවර්ස් දා. පස්සනට ඉස්සරහටත් යනවා පස්සටත් යනවා එක එක විදිහට යනවා. එතකොට ඉතින් වැඩක් නැති විෂයන් ටික කරගන්න ඕන විෂය ෆේල් වෙනවා. අන්න නිවන්න වැඩි. සර් මම නැටුම් කරන්නේ නැහැ හොඳ. ඔව්. දෙමාපියොත් ඉන්නවද දන්නේ නැහැ මේ. ඒකයි ප්‍රශ්නේ මට. අංක 1 මතක තියාගන්න ගණිතය මොන මගුල කරත් ගණිතය නැත්තම් ඉවරයි. ඔව්. ඔව්. සර් උදේ පාන්දරකට දාමු. ඔව්, 6ට ඔව්. විතර. නෑනේ. අම්මේ මට ඔය වැඩ ළමයි මට වැඩ නෑ. අතිශය කරන්න මිනිහෙක් මම මේ පන්ති විතරයි කරන්නේ. ඔව්. ඒ නිසා මම උදේ පාන්දර දාන්න බලාගෙන ඉන්නවා. right. 18 මේ ඊළඟ ගාන මොකද පුතේ? 20 ගණන්නේ ගියේ. හරි. 23 වෙනි ගාන. කතා කරමු මේ තුන තෝරලා ඉවර. ඔන්න 23 වෙනි ගාන. තාම වැදගත්. මුළු සිලබස් එකම මතක් වෙනවා. ඉතින් භාගය 50% විතර පේපර් එකකින් මතක් වෙනවා. AB හා CD සරල රේඛා PED ඡේදනය වී ඇත්තේ AB CD AB CD සරල රේඛා PED ඡේදනය වී ඇත්තේ AP සමානයි BP ද CP සමානයි PD වනසේය. B, A, C හා D යා කළ විට D A C B D A C B යෝග්‍යව යා කරන්න. D A C D C B යා කළ විට ලැබෙන චතුරස්‍රය. මේවත් යා කරන්න පුතේ මෙහි. චතුරස්‍රයක් ලැබෙන විදිහ. යා කළ විට ලැබෙන චතුරස්‍රය කවර වර්ගයේ චතුරස්‍රයක්දයි හේතු දක්වමින් පැහැදිලි කරන්න. හරි ලේසි. දැන් ඔයගලන්ට පේනවා සමාන්තර ආශ්‍රය ගැන කොච්චර ප්‍රශ්න අහලා තියෙද කියලා. එහෙනම් මේ පාඩමේ වැදගත්කම මෙතනින්ම පේනවා. දැන් මේකේ පුතේ මේ සමාන්තර ආශ්‍රයක්. ඇයි මොකද හේතුව? සමාන්තර ආශ්‍රයක තියෙන විශේෂ ලක්ෂණ තමයි මේ විකර්ණ පුතේ සමච්ඡේද වෙලා. මේ විකර්ණ දෙක සමච්ඡේද වෙලා. AB සහ CD විකර්ණ හරියට දෙකට බෙදිලා සමච්ඡේද වෙලා. AP සමානයි PB ට CP සමානයි PD ට. හැබැයි මේව සමාන නෑ. CP සමානයි AP නෑ. ඒක නේ කැලේ 2 1 ගහලා තියෙන්නේ. CP සමානයි PD ට. BP සමානයි PA ට. නැත්නම් AP ට. එහෙනම් මේ චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේද වී ඇති බැවින් විකර්ණ සමච්ඡේද වෙලා තියෙනවා. විකර්ණ සමච්ඡේද වෙච්ච චතුරස්‍රයට අපි කියන විශේෂ නම තමයි සමාන්තරාශ්‍රය. මෙහෙම යා කරගෙන ලියන්න මෙන්න මේ විදියට AP සමානයි PB CP සමානයි CP CP සමානයි PD.
මෙහෙම ලියලා ලියන්නේ යටින් චතුරස්‍රයේ විකර්ණ එකිනෙකට සමච්ඡේද වන බැවින් AP සමානයි PB CP සමානයි PD චතුරස්‍රයේ විකර්ණ එකිනෙකට සමච්ඡේද වන බැවින් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයකි චතුරස්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේද වන බැවින් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයකි විකර්ණ එකිනෙකට සමච්ඡේද වන සමච්ඡේද වෙලානේ මේක හරියට දෙකට බෙදලා තියෙන විකර්ණ එකිනෙකට සමච්ඡේද වන බැවින් එම චතුරාස්‍රය සමාන්තරාස්‍රයකි මොන මතක තියාගෙන සමාන්තරාස්‍රයේ ලක්ෂණ දැන් ගොඩාක් කිව්ව මේ පේපර් එකේ සම්මුඛ කෝණ සමානයි කිව්වා සම්මුඛ පාද සමාන්තරේ කිව්වා සම්මුඛ පාද සමාන හා සමාන්තරේ කිව්වා සමාන්තරාස්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේද වෙනවයි කිව්වා ඕවා හොඳට මතක තියාගෙන රතු පෑනෙන් ලියාගන්න දිගට ඕන වෙයි right දැන් බලන්න 24 වෙනි ප්‍රශ්න 24 මේ කෝණේ BCA ABC D දක්වා දික් කළා තියෙනවා. මේ පාදයන් දෙක සමානයි. හදන්න දෙයක් නැහැ. දැන් මේ කියලා කටගත්ත විතරයි. කොහමදී අහන්නේ? ABC ත්‍රිකෝණයේ AB පාදයේ D තෙක් දික් කර ඇත. AB සමානයි PC. BAC කෝණයේ අංශක 48. එහෙනම් මේ තියෙන සමදීපාද ත්‍රිකෝණයක් පාද දෙකක් සමානයි මේ සමදීපාද ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි පාද වලට ඉදිරියෙන් තියෙන සම්මුඛ කෝණ සමානයි මේ පාදෙට ඉදිරියෙන් තියෙන මේ කෝණය 48 නම් මේ පාදෙට තියෙන මේ කෝණය 48යි උපසරණය ලකුණු කරාම ඇති මෙයා 48 නම් මෙයා ඉදිරියෙන් තියෙන මේකත් 48 අන්න අපි දැන් දන්නවා ABC ත්‍රිකෝණයේ AB පාදයේ D දක්වා දික් කරාම ඇදිලා තියෙනවා බාහිර කෝණයක් මේ තියෙන DBC කියන බාහිර කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. එහෙනම් කවුද DBC කෝණය සමාන වෙනවා පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන. මේ දෙන්නගේ එකතුවට සමාන. BBC කෝණය සමානයි 48 ධන 48. මේ කෝණය දන්නෝ x DBC කෝණය x කියලා දීලා තියෙනවා. x නේ හොයන්නේ කියන්නේ 48යි 48යි එකතු කරාම 90. 96 ආපුවා. තාම පහසුයි දැන් වැඩි. අවසාන ප්‍රශ්නය. අවසාන ප්‍රශ්න. ත්‍රිකෝණාශ්‍රයක එක් විකර්ණයක් ඇඳීමෙන් ලැබෙන ත්‍රිකෝණ යුගලයේ අංග සමවන බව හේතු දක්වමින් පෙන්වා දෙන්න. ත්‍රිකෝණාශ්‍රයක එක් විකර්ණයක්. ත්‍රිකෝණාශ්‍රයක මොන ත්‍රිකෝණාශ්‍රය? එක් විකර්ණයක් ඇඳීමෙන් ලැබෙන ත්‍රිකෝණ යුගලය ABCD. ත්‍රිකෝණාශ්‍රයේ එක් විකර්ණයක් ඇඳීමෙන් මොන විකර්ණයක් අඳිනවා මම AC ආක. එක් විකර්ණයක් ඇඳීමෙන් ලැබෙන ත්‍රිකෝණ යුගලය අංග සමවන අවස්ථා හේතු දක්වමින් ලියන්න. ඒතකොට ත්‍රිකෝණාශ්‍රයක අපි දන්නවා කෝණාංශක 90යි.
ඒ වගේම ඍජු කෝණාශ්‍රය අපි දන්නවා සම්මුඛ පාද සමානයි. ඒව ලකුණු කරගන්න නැත්නම් අංග සම කරන්න බැරි වෙනවා. දැන් මේක අංග සම කරන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. කර්ණ පා ගන්නත් පුළුවන්. පාකෝ පා ගන්නත් පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් පාකෝ පා යටතේ. මේ තියෙන පාකෝ පා. එහෙම නැත්නම් මේ ඍජු කෝණ ඉදිරියෙන් තියෙන කර්ණය මේ කර්ණයේ පුතේ මේ විකර්ණය කියන්නේ ඍජු කෝණයකට කර්ණය වෙනවා. මේ කර්ණය සමාන පොදු පාදේ. කර්ණය සමාන නිසා ඍජු කෝණී ත්‍රිකෝණය යටතේ අංග සම කරන්නත් පුළුවන්. කර්ණ පාවස්ථාවෙන් එහෙම නැත්නම් පාකෝපා අවස්ථාවෙන් අංග සම කරන්නත් පුළුවන්. Tamanට කැමති ඕනම ක්‍රමයකින් ඕක අංග සම කරන්න පුළුවන්. හරි. අංග සම කරන්නලු හේතු දක්වමි. කියන්න බලන්න අංග සම බලමු දැන් මතකද කියලා. ABC ත්‍රිකෝණ හා ABC ත්‍රිකෝණ හා නැත්නම් ඍජු කෝණී ත්‍රිකෝණ කියලා ගන්න පුළුවන්. ABC ත්‍රිකෝණ හා ADC ත්‍රිකෝණ දෙකේ ADC ත්‍රිකෝණ දෙකේ ABC කෝණය සමානයි ADC කෝණයට හේතුව ඍජු කෝණ අංශක 90යි. ඒ වගේම AB සමානයි මේ AB සමාන ඉස්සෙල්ලා ABC ඒව තමයි ඉස්සෙල්ලා ලියන්නේ. ABC ඒව තමයි ඉස්සෙල්ලා ලියන්නේ. AB සමානයි BC ට ඍජු කෝණාශ්‍රේ සම්මුඛ පාද. ඍජු කෝණාශ්‍රේ සම්මුඛ පාද. ඒ වගේම මේක ඉස්සෙල්ලා ලියන්න. BC සමානයි AD. ඒ ත්‍රිජු කෝණාශ්‍රේ මේ සම්මුඛ පාද. එම නිසා ABC ත්‍රිකෝණ අංග සමයි ADC ත්‍රිකෝණ. ඔන්න හේතු දක්වමින් පැහැදිලි කරා. අනිත් ක්‍රමයට ඕන ලියන්නත් පුළුවන්. ගෙදරදී ලියන්නේ ඒක කර්ණ පායටද පුළුවන්. කර්ණය සහ තවත් පාදයක් සමානයි. මේ කර්ණය පොදුයිනේ. ඒක ඍජු කෝණී ත්‍රිකෝණී කර්ණය සමාන නිසා මේ පාද දෙකෙන් ඕනම එකක් අරන් හදන්න පුළුවන්. ක්‍රම දෙකක් තියෙනවා. දෙකෙන් ඕනම එකක් අංග සම කරා. පාද තුනක් ගන්නත් පුළුවන්. පාපා ගන්නත් පුළුවන්. ක්‍රම තුනක්. මේ පාදෙට මේ පාද සමානයි, මේ පාදෙට මේ පාද සමානයි, මේක පොදුයි. පාපා යටතේ ගන්නත් පුළුවන්. පාද තුනට පාද තුනක් සමානයි. right. මොනවා හරි එක ක්‍රමයක් පෙන්වන්නම ඇති. දැන් අපි 2016 වර්ෂයේ විභාග 10 ශ්‍රේණියේ ගණන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි අර්ධ වාර්ෂිකයේ ගණන් 25 සාකච්ඡා කරේ. ඒක දැන් මේකේ දෙවෙනි පේපර් එකක් තියෙනවා B පැත්තේ එන ගණන් 5.